සවිය වැඩසටහනින් අපි අද කතා කරන්න යන්නේ රසායන විද්‍යාව විෂය නිර්දේශයට අදාළ පළවෙනි පාඩම පරමාණු ව්‍යුහය පාඩම ගැන බලන්න පළවෙනි ප්‍රශ්නේ. පහත ප්‍රකාශ සලකන්න ලෝහ පෘෂ්ඨයේ නිකුත් වන විකිරණ කුඩා ශක්ති පොදි වශයෙන් හැසිරේ. ශක්තිය කියද අපිට මතක් වෙනවා මුලින්ම කවද මැක්ස් ප්ලාන්ක් උත්තරවලක් තියෙනවා. මැක්ස් ප්ලාන්ක් එයා මොකක්ද ඉදිරිපත් කරන්නේ? ශක්තියේ ක්වොන්ටමීකරණ සංකල්පය. එයා කියන්නේ ශක්තිය සම්පතික නැහැ. ඒවා යම් කිසි නිශ්චිත ශක්තියක් ගැන තියෙන කුඩා කොටස් වලට තමයි තියෙන්නේ. කුඩා කොටස් වලින් තියෙන අපි ඒවට හඳුන්වනවා ෆෝටෝන කියලා. මෙයාගේ මේ ශක්තියේ ක්වොන්ටමීකරණ සංකල්පය තවදුරටත් අභිප්‍රේරණය කරලා තමයි අපේ ඇල්බර්ට් අයින්ස්ටයින් ඉදිරිපත් කරන මෙන්න මේ සංකල්පය. ලෝහ පෘෂ්ඨයේ නිකුත් කරන විකිරණ කුඩා ශක්ති පොදි ලෙස හැසිරෙනවා. අන්නේ ශක්ති පොදියක් අපි කියනවා ෆෝටෝන කියලා. උත්තරවල ලුවී ඩී බ්‍රොග්ලින් නිසා මම යාවත් මතක් කරගෙන යන්නම්. එයත් මේ දේවල් කතා කරන අතරතුර එයා තවත් දෙයක් ඉදිරිපත් කරනවා. පදාර්ථයට තරංගමය ගුණ තියෙනවා කියලා අපේ ඩී බ්‍රොග්ලි තරංගායම වෙන සූත්‍ර ලැම්ඩා සමාන h පෙදීම p කියන අන්නේ සමීකරණ ඉදිරිපත් කරනවා. රයිට්. එතකොට අපේ පළවෙනි එකට උත්තරේ ඇල්බර්ට් අයින්ස්ටයින්. උත්තර අපි 3 සහ 5 කියන එකට සීමා වෙනවා. පරමාණු පිළිබඳ ගෝල්ෆ් බෝල ආකෘති කවුද ඉදිරිපත් කරන්නේ? ජෝන් ඩෝල්ටන්. ඩෝල්ටන්ගේ පරමාණුකවාදය මතක් කරනවානේ උපකල්පන 4ක් තිබ්බා. ඒ උපකල්පන 4ම දැන් වර්තමාන දැනුමත් එක්ක බිඳ වැටලා තියෙනවා. මෙතන අර්නස්ට් රදර්ෆර්ඩ් දිනන රදර්ෆර්ඩ්ගේ තිබ්බ ග්‍රහ ආකෘතියක් සහ න්‍යෂ්ටික ආකෘතියක්. උත්තරය වෙන්නේ අංක 3. දෙවෙනි ප්‍රශ්නේ බලන්න හයිඩ්‍රජන් විමෝචන වර්ණාවලියේ තරංග ආයතන සමග විචලනය වන ආකාරය නිවැරදිව දක්වන්න. මම ඊට කලින් පැහැදිලි කරන්නම්. ඔයගලන්ට ප්‍රශ්න ටිකක් එක්කම හයිඩ්‍රජන් විමෝචන වර්ණාවලිය. හයිඩ්‍රජන් විතරද වර්ණාවලියක් තියෙන්නේ? ඇයි අනිත් ඒවාට නැත්තේ? අනිත් ඒවාට තියෙනවා. නමුත් අපි අර හයිඩ්‍රජන් අධ්‍යයනය කරන්නේ අධ්‍යයනයේ පහසුව සඳහා හැතරම කිව්වා. මොකද හයිඩ්‍රජන් කියලා කියන්නේ ඒකී ඉලෙක්ට්‍රොනික පද්ධතියක්. එහෙම වුණාම අපිට ඒගොල්ලන්ගේ කොහොම අවශෝෂණ විමෝචන එහෙම වර්ණාවලි සලකා බලන්න හරි පහසුයි. ඒකී ඉලෙක්ට්‍රොනික පද්ධතියක් නිසා. ඒ නිසා අපි හයිඩ්‍රජන් විශේෂ කරලා කතා කරනවා. අපි කියනවා පළහ ශක්ති මට්ටම් වලින් නම් ඉහළ ශක්ති මට්ටම් වලට ඉලෙක්ට්‍රෝන ගමන් කරනකොට ශක්තිය අවශෝෂණය කරගන්නවා. මොකද ඉහළට යන ශක්තිය වැඩි. අඩු ශක්තියක ඉඳන් වැඩි ශක්තියකට යන්නේ. එතකොට අර ඒ ශක්ති ગેප් එකට අදාළව ශක්තිය අපි අවශෝෂණය කරගෙන යන්න ඕනේ. ඉහළ ශක්ති මට්ටම් වල ඉන්න එක හරිම අස්ථායි. මොකද එයාලගේ ශක්තිය වැඩි. ඒ නිසා ඉහළ අස්ථායි ශක්ති මට්ටම් වල ඉඳන් පළහ ශක්ති මට්ටම් වලට එනවා. එතකොට වැඩි ශක්තියක ඉඳන් අඩු ශක්තියකට එන්නේ. ඒ අතරත් ශක්ති ગેප් එකක් තියෙනවා. ඒකට අදාළ ශක්තිය විකිරණ විදිහට පිට කරලා එහෙම නැත්නම් විමෝචනය කරලා තමයි පල්ලෙහාට එන්නේ. ඉතින් හයිඩ්‍රජන්ගේ විමෝචන වර්ණාවලිය කියලා බලන්න යන්නේ ඉහළ ශක්ති මට්ටම් වල ඉඳන් පල්ලෙහා ශක්ති මට්ටම් වලට හයිඩ්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝන විකිරණ විමෝචනය කරමින් ගමන් කරන විදිය වර්ණාවල අපි සටහනක් හඳින මම අඳින්නවා ශිතල් බලන් ඉන්න. බලන්න මේ විදිහට මම මේ ශක්ති මට්ටම් වල ඉන්නේ. අපි දන්නේ මෙච්චරයි. ඉහළට යන්න ශක්තිය වැඩි. නමුත් ශක්ති මට්ටම් අතර ශක්ති පරතරය අඩු. මේව සරල මේක බහුපකල්පනය කරන්න. මෙන්න මේ ඉහළට යන්න ශක්තිය වැඩි. නමුත් ශක්ති මට්ටම් අතර පරතරය අඩු. right මම කීපයක් හඳ ගන්නම්. n සමානයි 1 2 3 4 5 6 මම 6ක් අඳගත්තා. ඔක දන්නේ කී ඉඳන් අනන්තය දක්වා ශක්ති මට්ටම් තියෙනවා. බලන්න අපි දන්නවා ඕනෑම ශක්ති මට්ටමක ඉඳන් n සමාන 1ට වැඩෙනවා නම් එයා අයිති වෙන්නේ මොනවාවලද? ලයිමාන් රේඛා ශ්‍රේණියට. ලයිමාන් වලට මේ විදියට n සමාන 1ට වැටෙනවා නම් අපි කියන මෙයා අයිති වෙනවා ලයිමාන් වලට. ලයිමාන් අයිති වෙන්නේ UV කලාපයට. එහෙම නැත්නම් පාරජම්බුල කලාපයට. ඕනම ශක්ති මට්ටමක ඉඳන් n සමානයි 2ට වැටෙනවා නම් අපි කියන මෙයා අයිති වෙනවා බාම රේඛා ශ්‍රේණියට.
මේ විදිහට. ඉස්සර නම් අපි කතා කරා බාම අයිති වෙන්නේ දෘශ්‍ය කලාපයට කියලා. නමුත් දැන් කතා කරනවා අපි මෙයා අර්ධයක් දෘශ්‍ය. මෙයාගේ ඉතිරි ඒවා අයිති වෙන්නේ UV කලාපයට. ඒ වගේ මේ රේඛා හතර අපි නම් කරනවා H alpha, H beta, H gamma, H delta. වර්ණක් තියෙනවා නේද? මොකද මේගොල්ලෝ මේ හතර දෙනා මුල් හතර දෙනා දෘශ්‍ය කලාපයට අයිති වෙන්නේ. ඉස්සරහ පාඩම් කරන්නේ රතු නිල් කොළ දම් කියලා. දැන් චූටි වෙනසක් වෙලා තියෙනවා. මේතන වෙනසක් නැහැ. බීටා දැන් අපි කියන්නේ අර නිල් කියලා නිකම්ම නෙමෙයි අපි කියන්නේ නිල් කොළ කියලා. නිල් කොළ. ඊළඟට එන්සමානයේ තුනට වැටෙන ඒවා පාෂන්. හතරට නම් බ්‍රැකට්ස්. පහට නම් ෆන්ඩ්. ඉස්සර ෆුන්ස් කියලා කිව්වා. මේ තුන් දෙනාම අයිති වෙන්නේ IR. මෙතන මේ ස්වභාවය. ඊළඟ මම අඳින්නම් මේ විමෝචන වර්ණාවලිය උත්පාදනය වෙන ආකාරය මම යන්නේ. මම දැන් අඳින්නම් අර රේඛා සටහන. මොකද අපේ ප්‍රශ්නේ අහන්නේ අපේ නුත් රේඛා සටහනක් ගැන. right. බලන්න. මම මේ ඉන්න රේඛා ලං වෙන විදියට අඳින්නේ. රේඛා ලං වෙන විදියට. රේඛා පහ අඳින්න. ඇයි මම මේ විදියට ඉන්නේ රේඛා ලං වෙන විදියට අඳින්නේ? පේනව නේද? ශක්ති ગેප් එක අඩු වෙනවා. ગેප් එක අඩු වෙනවා. විලයිමා ඒ වගේම මේ රේඛාවල තීව්‍රතාව පළවෙනි රේඛාවේ තීව්‍රතාවය තමයි මුළු විමෝචන වර්ණාවලියේම තීව්‍රතාව වැඩිම රේඛාව වන්නේ පළවෙනි රේඛාව. අනිත් ඒවා තීව්‍රතාවය ඇත්තටම ටිකක් අඩුයි. එහාට යන්න තවත් අඩුයි. අපි ඒකට හේතු කතා කරමු ඇයි කියන්නේ. ඊළඟ මම මෙතන දෙන්නම් බාම. බාමගෙත් එහෙමයි. පළවෙනි රේඛාවේ තීව්‍රතාවය වැඩි අනිත් ඒවාට වඩා. පාෂන් bracket so fine right මේ විදිහට තියෙන්නේ අපි දන්නවා මෙහෙට යන්න රේඛා ලං වෙන දිහාවට යන්න ශක්තිය වැඩි ඒක අපි දන්නවා මේකෙත් වෙන මේ එන්නේ ශක්තිය වැඩි right එහෙමනම් සංඛ්‍යාතය වැඩි නමුත් තරංගායමේ මෙහෙට යන තරංගායමේ ඒ කියන්නේ රේඛා ලං වෙන්න තරංගායම අඩු වෙනවා මෙතන හන්නේ තරංගායම විචලනය කියලා. තරංගායම විචලනය කිව්වොත් අඩුවීමත් වැඩිවීම. ඒකත් ප්‍රශ්නයක් නේ. මතක් කරගන්න ප්‍රස්ථාරවල අපිට කියනවා මෙහෙම කාලයත් එක්ක සාන්ද්‍රණය. කාලය සමග විචලනය වෙන ආකාරය දක්වන්න. කාලය සමග විචලනය මෙහෙට යන කාලය වැඩි වෙනවා මේ අක්ෂය දිගේ එහෙම. එතකොට මෙතනත් අපි බලන්න ඕනේ තරංගායමේ වැඩි වෙන දිහාවට. මට කියන්න එහෙනම් තරංගායමේ අඩු වෙන දිහාවට රේඛා ලං වෙනවා නම් තරංගායම වැඩි වෙන දිහාව කියන්නේ මෙහෙනේ. තරංගායම වැඩි වෙන දිහාට මොකද වෙන්නේ? රේඛා අතර පරතරය වැඩි වෙනවා. රේඛා ඈත් වෙනවා. අපි ඒක උත්තරේ හොයන්න ඕනේ කොහොමද? රේඛා එන්න ඈත් වෙන උත්තරය අංක 5. හේතු මං චුට්ටක් කියමින් යන්න. මේකේ තීව්‍රතාවය වැඩි වෙන්න හේතුව මොකක්ද? මේ රේඛාව කියලා කියන්නේ මොකක්ද? ඒකේ ශක්ති මට්ටමක් නිරූපණය කරනවා. නෑ. ශක්ති මට්ටම් අතර මේකෙන් මේකට වැටෙනවා. දෙකෙන් එකට වැටෙනවා අඳිනවා. දෙකෙන් එකට තව ඉලෙක්ට්‍රෝනයක් වැටෙනවා අඳිනවා. මොනවද? ඉලෙක්ට්‍රොනික සංක්‍රමණ දක්වන ශක්ති මට්ටම් අතර. මතක තියාගන්න ඉහළට යන්න අස්ථායි නිසා ගොඩක් කට්ටිය නැතරම නියශිත ආසන ශක්ති මට්ටම් කරනවා. එතකොට දෙකෙන් එකට තමයි මුළු හයිජන් විමෝචන වර්ණාවලියම සැලකුවොත් වැඩිම ඉලෙක්ට්‍රෝන සංක්‍රමණයක් සිද්ධ වෙන්නේ දෙකෙන් එකට. ඒ නිසා එක ඉලෙක්ට්‍රෝනයක් වැටෙනවා, තව එකක් වැටෙනවා, තව එකක් මේ විදිහට මෙන්න මෙහෙම මේක මතම ඇදගෙන යනවා. හරි? ඒ නිසා තමයි මේ තීව්‍රතාවය වැඩි වෙන්නේ. රේඛා
ළඟ වෙන විදිහ පැහැදිලි. මොකද එන්නේ ශක්ති ගැප් එක අඩු වෙනවා. ශක්තිය වැඩි ඒක ඇත්ත. මේකට වඩා මේක ශක්තිය වැඩි, මේකට වඩා මේක ශක්තිය වැඩි. ශක්තිය වැඩි. නමුත් ශක්තිය මට්ටම අතර පරතරය අඩු. right. මොනවා හරි දේවල් තියෙනවා නම් අඳ ගන්න ලියා ගන්න මේ දේවල් කරන්න. දෙකට උත්තරය අංකය එතකොට 5. ඊළඟට 3. කාක්ෂිකයක දිශානතිය හා උපකවචයක තිබිය හැකි කාක්ෂික සංඛ්‍යාව ප්‍රකාශ වන්නේ පහත කුමන ක්වොන්ටම් අංකය? ක්වොන්ටම් අංකය. ක්වොන්ටම් අංකය මොකක්ද කියන්නේ? ඉලෙක්ට්‍රෝන එක ඇඩ්‍රස් එක. ඔයා කොහෙද ඉන්නේ? ක්වොන්ටම් අංක 4ක් තියෙනවා. ප්‍රධාන ක්වොන්ටම් අංකය, උද්දිකාංශ ක්වොන්ටම් අංකය, චුම්බක ක්වොන්ටම් අංකය සහ භ්‍රමණ ක්වොන්ටම් අංකය. ප්‍රධාන ක්වොන්ටම් අංකයෙන් කියන්නේ ඔයා ඉන්නේ මොන ප්‍රධාන ශක්ති මට්ටමේද කියන්නේ. උද්දිකාංශකෙන් කියන්නේ මොකක්ද? එයා අයිති වෙන උපශක්ති මට්ටම. ඒ වගේම හැඩය. කාක්ෂිකයේ තියෙන හැඩය. S නම් ගෝලාකාරයි, P නම් ඩම්බෙල්, D නම් ඩබල් ඩම්බෙල් ඒ විදිහට. ඊළඟට චුම්බක ක්වොන්ටම් අංකයෙන් තමයි කියන්නේ මෙන්න මේ කතා කරන කාරණා ටික. දිශානති සහ කාක්ෂික සංඛ්‍යා. අන්තිමට භ්‍රමණ ක්වොන්ටම් අංකය කියලා කියන්නේ දක්ෂිනාවර්තවද වාමාවර්තවද භ්‍රමණය වෙන්නේ ධන භාගයේ ඍණ භාගයේ අනේ කරන්තර ටික. right. ඒ අනුව අපේ උත්තරේ මෙතන NL ලේවෙන් තියෙන අපි දන්න ප්‍රධාන ක්වොන්ටම් අංකය නම් N, උද්දිකාංශ ක්වොන්ටම් අංකය නම් L, චුම්බක ක්වොන්ටම් අංකය නම් ML, භ්‍රමණ ක්වොන්ටම් අංකය නම් MS. එතකොට උත්තරේ වෙන්නේ ML. උත්තරේ අංකය 3. හතරවෙනි එක බලන්න පහත ප්‍රකාශ අතරින් සත්‍යමයි. ආවර්තයක් හරහා ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ ශක්තියේ ධනාගය අඩු වේ. ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ ශක්තියේ ධනාගය අඩු වේ. ධනාගය අඩු වේ කියන එකේ අනිත් පැත්ත ඍණාගය වැඩි. right. අපි දන්නවා එක සමීකරණයක්. ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ ශක්තිය සමානයි ඍණ මොකද්ද? EA. right. මෙතන ඩෙල්ටා එනවා. අපි අර ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ ශක්තියක් සලකන්නේ ඩෙල්ටා. මෙතන right. ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ ශක්තිය සමාන වෙනවා ඍණ මේ ඩෙල්ටා ඩෙල්ටා. ඉලෙක්ට්‍රෝන බඳුතාවය. මේ වර්තමාන සිලබස් එකේ තියෙන සමීකරණයක්. ඉස්සරහන් ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ ශක්ති ඉලෙක්ට්‍රෝන බන්ධ ඔක්කොම එකක් විදිහට සැලකුවේ. නමුත් දැන් පොඩක් ලකුණු මාරු වෙනවා. අපි ඉලෙක්ට්‍රෝන බන්ධතාව කියන එක දන්නව නේද? ආවර්තයක් ඔස්සේ ඉදිරියට යනකොට මම මෙහෙම ආවර්ත වෙනවා 1 2 13 14 15 16 17 18 මේ සමහරින් ඉලෙක්ට්‍රෝන බන්ධතාවයන් අපි දන්නවා. ඒක බලන්න කොහොමද ඉලෙක්ට්‍රෝන බන්ධතාවය ඉලෙක්ට්‍රෝන ලබා ගන්න කියන එකත්. වායමය අවස්ථාවේ ඉන්න පරමාණුවක් ඉලෙක්ට්‍රෝනයක් ලබාගෙන ඒක ඍණාරෝපිත වායමය අයනයක් හදනවා. එතකොට මේ ධන ඍණාගයන් තීරණය වෙන්නේ කියන්නේ එයා ඉන්නේ ස්ථායි ශක්තිමත් ස්ථායි විඤ්ඤාසයක න ะ. එයා තව ඉලෙක්ට්‍රෝනයක් ගත්තාම මොකද වෙන්නේ? අස්ථායි පිහිටීමකට යනවා. ඒතර ස්ථායි කට්ටියකමද අස්ථායි වෙන්නේ නැහැ නේ. එහෙනම් ඒගොල්ලෝ අකමැති වෙන්නේ. එතකොට ඒගොල්ලෝ තාප අවශෝෂක අපි පිටින් තාපය දෙන්න ඕනේ. ඒ වැඩේ කරගන්න. සමහර කට්ටිය ඉන්නවා ඒගොල්ලෝ ඉන්නේ අස්ථායි විඤ්ඤාසවල. හැබැයි ඉලෙක්ට්‍රෝනයක් ගත්තොත් එයා ස්ථායි පිහිටීමකට යනවා. එහෙනම් එයා ඉලෙක්ට්‍රෝන ගන්න කැමති. එතකොට එයා තාප දායක. ශක්තිය පිට කරනවා. මේ ධන ඍණාගයන් කියලා ඔය කතා කරන්නේ තාපදායක තාප අවශෝෂක කියන කාරණාට. බලන්න අපි අතන පාඩම් කරගෙන යනවා මේ විදිහට. මේ කාණ්ඩ මම ලියලා තියෙන පළවෙනි කාණ්ඩය දෙවෙනි කාණ්ඩය 13 වෙනි කාණ්ඩය මේ විදිහට. පළවෙනි කාණ්ඩයේ NS1 විඤ්ඤාසය මම විඤ්ඤාස ටිකක් ලියාගෙන යන්නම් මෙතනින්ම. NS1 දෙවෙනි කාණ්ඩයේ NS2 13 වෙනි කාණ්ඩයේ NS2 NP1 NS2 NP2 NS2 NP3 NS2 NP4 NS2 NP5 NS2 NP6 right. මට කියන්න මෙතනින් ස්ථායි විඤ්ඤාස වල ඉන්න NS2 සහ NS2 NP6 මේගොල්ලෝ කැමතිද එහෙනම් ඉලෙක්ට්‍රෝන ලබා ගන්න නෑනේ. එහෙනම් මේගොල්ලෝ තාප අවශෝෂක right. ඒ වගේම NS2 NP3 මෙයාගේ අර්ධ ස්ථායි ඉලෙක්ට්‍රොනික විඤ්ඤාසයක් තියෙනවා. මෙයාත් එතකොට ධන තාප අවශෝෂක. ඒ හැරිතුරු කට්ටිය අපි කතා කරනවා සාමාන්‍යයෙන් මේගොල්ලෝ
තාපදායි. මේ කතා කරන්නේ පළවෙනි ඉලෙක්ට්‍රෝන බන්ධතාවය ගැන. පළවෙනි ඉලෙක්ට්‍රෝනය ලබා ගැනීම ඊළඟ ඒ වෙනස් වෙනවා දෙවෙනි ඉලෙක්ට්‍රෝන බන්ධතාව. මේ පළවෙනි ඉලෙක්ට්‍රෝන බන්ධතාවට අදාළ මේ ටික මෙහෙම කතා කරගෙන යනවා. බැලූ බැල්මට හරිද සාමාන්‍යයෙන් සලකන සාමාන්‍යයෙන් බැලූ බැල්මට මෙහෙට යන හරිද බලන්න NH2NP5 මේ ඉලෙක්ට්‍රෝනයක් ගතුමට අගල ස්ථායි වීදීමට යනවා. ඉලෙක්ට්‍රෝන බන්ධතාව ආවර්තයක් ඔස්සේ වමේ සිට දකුණට වැඩි වෙනවා. ඍණ ගතිය වැඩි වෙනවා. බලන්න ඉලෙක්ට්‍රෝන බන්ධතාවයේ ඍණ ගතිය වැඩි වෙනවා. එයා කැමති. එහෙනම් ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ ශක්තියත් මොකද වෙන්නේ? එයාව කතා කරන්නේ ධනාග යනවලින්. ඇයි? මෙතන මෙයා ඍණ. මෙතන පිටියේ ඍණ ආරෝපණයක් වෙනවා. ඍණයි තමයි. රයිට්. ඒක කියන ඩෙල්ටා EG වල කතා කරන්නේ ධනක. ධනාගය යාගේ මොකද වෙන්නේ? අඩු වෙනවා. ඍණාගය වැඩි වෙනවා. ඒකම අනිත් පැත්ත තමයි ධනාගය අඩු වෙනවා. අපිට සාමාන්‍යයෙන් සලකන්න පුළුවන්. ආවර්තයක් ඔස්සේ ඉදිරියට යනකොට මේ විදිහට ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ ශක්තිය ධනාගය අඩු වෙනවා. එමන් නැත්නම් ඍණාගය වැඩි වෙනවා කියන එකම තමයි ඉලෙක්ට්‍රෝන බන්ධතාවට අදාළව කතා කරද්දී අපි කියන්නේ ඍණාගය වැඩි වෙනවා. ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ ශක්තිය නිසා අපි කියනවා ධනාගතිය අඩු වෙනවා. ඒ අනුව ඒ වගන් තියෙන සත්‍යය. ඊළඟට බලන්න ෆ්ලෝරින් හි අරය ක්ලෝරින් හි අරයට වඩා අඩු නිසා ඉලෙක්ට්‍රෝනයක් ලබා ගැනීමේදී ෆ්ලෝරින් විසින් අඩු ශක්තියක් පිට කරනවා. ඉලෙක්ට්‍රෝනයක් ලබා ගැනීම රයිට්. මෙතන කතන්දර දෙකක් තියෙනවා. එකක් තමයි ෆ්ලෝරින් සහ ක්ලෝරින්ගේ අරයන් සංසන්දනය කරනවා. ඊට පස්සේ මේ ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේදී ගන්න ශක්තිය කියන සංසන්දනය කරනවා. බලන්න. පළමු කතාව බලමු. ෆ්ලෝරින් හි අරය ක්ලෝරින් හි අරයට වඩා අඩු. ඒක ඇත්තනේ. මොකද ෆ්ලෝරින් ඊට පස්සේනේ ක්ලෝරින් අපි දාන්නවා. කාණ්ඩයක් ඔස්සේ පල්ලෙහාට අරය වැඩි වෙනවා. ඒතකොට ෆ්ලෝරින් වලට වඩා ක්ලෝරින් අරය වැඩි වෙනවා. මේකේ ෆ්ලෝරින් අරය ක්ලෝරින් අරයට වඩා අඩුයි. හරිනේ. පළවෙනි කැලල හරි. ඊළඟට ඉලෙක්ට්‍රෝනයක් ලබා ගැනීමේදී ෆ්ලෝරින් විසින් අඩු ශක්තියක් පිට කරනවා. ඉලෙක්ට්‍රෝනයක් ලබා ගන්නකොට අඩු ශක්තියක් පිට කරනවා. ඒක ඇත්ත. ෆ්ලෝරින්ට වඩා ක්ලෝරින් අඩු ශක්තියක් තමයි පිට කරන්නේ. ඒකට හේතුව අරය කුඩා වීමම. ඊළඟ ප්‍රශ්න. ඉලෙක්ට්‍රෝනයක් ලබා හොඳට මතක තියාගන්න. සාමාන්‍ය කතාව මෙහෙමයි. සාමාන්‍ය කතාව කාණ්ඩයක් ඔස්සේ පල්ලෙහාට යනකොට මෙයාලගේ පරමාණුක අරයන් ගොඩක් විශාලයි. හරිද? එතකොට එන්නේ ඉලෙක්ට්‍රෝනයක් එන්නේ ඍණ ආරෝපණයක් එන්නේ. එයාව ඇදලා ගන්න න්‍යෂ්ටිය ධන ආරෝපිතයි. න්‍යෂ්ටියෙන් දෙන සපෝට් එක අනුව තමයි ඒක තීරණය වෙන්නේ. හරිද? එතකොට න්‍යෂ්ටියෙන් දෙන සපෝට් එකත් එක්ක එයා අරය වැඩි වෙනවත් එක්කම න්‍යෂ්ටියට අර බාහිරම ශක්ති මට්ටමට තියෙන සම්බන්ධතාව ටික ටික අඩු වෙනවා. එතකොට එයා එච්චර කැමැත්තකින් ගන්න විදියක් නැහැ. මොකද එයාගේ ධන ක්ෂේත්‍රය එච්චර ප්‍රබල නැහැ ඉලෙක්ට්‍රෝනයක් ගන්න තරම්. ඒ නිසා කාණ්ඩයක් ඔස්සේ පල්ලෙහාට යනකොට ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ ශක්තිය අඩු වෙනවා. පිට කරන ශක්තිය. මොකද මේගොල්ලෝ ඔක්කොම කට්ටිය ඍණයි. පිට කරන ශක්තිය අඩු වෙනවා. හරිද? පිට කරන ශක්තිය අඩු වෙනවා. එහි කතාව අනුව බැලුවොතින් මට කියන්නේ මේ කතාව අනුව විතරක් සලකලා ෆ්ලෝරින්ද ක්ලෝරින්ද වැඩි වෙන්න ඕනේ ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ ශක්තිය පිට කරනවාගේ තාපදායක ගතිය පිට කරන ශක්තිය වැඩි වෙන්න ඕනේ කාගේද? පල්ලෙහාට යන්න ශක්තිය අඩු වෙනවා පිට කරන. එහෙනම් උඩින් කෙනාට තමයි වැඩි වෙනවා. කතාව අනුව නම් ෆ්ලෝරින් වැඩි වෙන්න ඕනේ ක්ලෝරින් වලට වඩා. නමුත් ඇත්තටම අගයන් බලද්දී ක්ලෝරින් වලට වඩා ෆ්ලෝරින් ගිය අඩු. ඒකට හේතුව මොකක්ද? මොකද දැන් අරය කුඩා වීම නිසා හොඳට න්‍යෂ්ටියේ ධන ක්ෂේත්‍රයෙන් ගන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන. ඒත් එකම අවලක් යනවා. අරය කුඩා වීම නිසාම ෆ්ලෝරින්ගේ අවසන් ශක්ති මට්ටමේ ඉන්න ඉලෙක්ට්‍රෝන කට්ටිය. එයාලත් ඉලෙක්ට්‍රෝන. ඍණ ඉන්න තැනකට ඍණ එනවා. කැමති වේද ගන්න. එයා ගොඩක් පොඩි. ක්ලෝරින් බ්‍රෝමින් අයිතින් ඒවට එච්චර අවුලක් නැහැ. මොකද ඒගොල්ලන්ගේ පරමාණුක අරය විශාලයිනේ. අරය විශාල වුණාම ඉලෙක්ට්‍රෝන ඉන්නේ ටිකක් දුරින්. එතකොට යාලට තව එක්කෙනෙක් ආව කියලා එහෙම ලොකු අවුලක් නැහැ. නමුත් ෆ්ලෝරින් කියන ගොඩක් කුඩා පරමාණුවක්. එයාගේ ඉලෙක්ට්‍රෝන අවසන් ශක්ති මට්ටමේ පැක් වෙලා ඉන්නේ. එතකොට ඉලෙක්ට්‍රෝන විකර්ෂණයක් ඇති කරන විකර්ෂණයක්. ඒ නිසා තමයි එයා වැඩි ගන්න කැමති නැහැ. ඒ නිසා අපේ හිතන තරම් තාපයක් පිට වෙන්නේ නැහැ. ඇත්තට මේකට හේතුව තමයි ඉලෙක්ට්‍රෝන මගින් නැති කරන විකර්ෂණය. හැබැයි ඉලෙක්ට්‍රෝන ඇයි එහෙම විකර්ෂණය කරන්නේ? අරය කුඩා වීම නිසා. එතකොට යාළුවට ඉන්නම හරි ඉතින් මේක අර පැත්තකට හිතන්න පුළුවන් ළමෙක්ට. බීවගන්තිය සත්‍ය කියලා ගන්නත් පුළුවන් අසත්‍ය කියලාත් ගන්න පුළුවන්. ඒ හැබැයිම ගන්නෙ කියලා දෙන කාරණා ටික හරි.
ෆ්ලුවරින් හැරේ ක්ලෝරින් හැරේට වඩා අඩුයි ඒකත් හරි. ඉලෙක්ට්‍රෝනයක් ලබාගෙන ඉඳි ෆ්ලුවරින් විසින් අඩු ශක්තියක් පිට කරා. ඒකත් හරි. අර නිසා කියලා තියෙනවනේ අරය අඩු නිසා කියලා කතාව. හැබැයි තර්ක කරන්නේ අරය අඩු වෙන්න හරි වෙන මෙහෙමනේ. අරය අඩු වෙන්න ඉලෙක්ට්‍රෝන ලබාගෙන ශක්තිය වැඩි වෙන. අන්න ඒ වගේ. දැන් මේක විලෝමයේ ඒකනේ. හරිද? ඉතින් එහෙම බලම එක පැත්තකින් හරි කියන්නත් පුළුවන් අනිත් පැත්තෙන් වැරදි කියලා කියන්නත් පුළුවන්. ඉතින් ඒක සත්‍ය දෙපැත්තටම ගන්න පුළුවන්. මම දෙපැත්තටම ගන්න විදිය කියලා දුන්නා. මේක කතාව ලස්සනයි. අර ඉලෙක්ට්‍රෝන වලින් ඇතිවෙන විකර්ෂණී නිසා කියලා එහෙම තිබ්බනම්. නමුත් එහෙම නැහැ. ඉතින් ඉලෙක්ට්‍රෝන අතින් අර විකර්ෂණයක් ඇති වෙන්නේත් ඇත්තටම අරය කුඩා නිසා. හරිද? ඉතින් අර ඉඳ දෙපැත්තකට හිතන්න පුළුවන් ඇත්තටම B වගන්තිය. ඊළඟට C බලන්න. A හා B යන 15 හා 16 කාණ්ඩවල මූල ද්‍රව්‍ය නම් B පළමු අයනීකරණ ශක්තිය A වලට වඩා වැඩි. අපි මොකක්ද අදින්නේ? මෙතන මතක ඇති කියලා මේ විදියට. හරි දෙකයි ඊට 15 16 ඉන්නේ 1 2 13 14 15 16 15 මෙතන 16 මෙතන මට කියන්නේ කාගෙද පළවෙනි අයනීකරණ ශක්තිය වැඩි 15 ගේ අයනීකරණ ශක්තිය වැඩි 16ට වඩා මෙතන කියන්නේ A හා B මේක A මේක B එහෙනම් A වල පළමු අයනීකරණ ශක්තිය වැඩි B වලට වඩා නමුත් මෙතන කියන්නේ B වල පළවෙනි අයනීකරණ ශක්තිය වැඩි කියලා A වලට වඩා C වගන්තිය වැරදි. D බලන්න සෝඩියම් හි දෙවෙනි අයනීකරණ ශක්තිය නියෝන් හි පළමු අයනීකරණ ශක්තියට වඩා වැඩි. බලන්න එක විගත අයනීකරණ ශක්ති සම්බන්ධතාව මම මේ පැත්තෙන් මගින්නම්. අපි ළඟ ඉන්නවා නියෝන් ඉන්නවා නියෝන් ඊළඟට සෝඩියම්ගේ මේ පළවෙනි අයනීකරණ ශක්තිය දෙවෙනි අයනීකරණ ශක්තිය කියලා කොහොම මෙයා තව ඉලෙක්ට්‍රෝනයක් පිට කරලා නේද රයිට් අපි දැන් සාමාන්‍යයෙන් සලකන්නේ මෙයා නිකන් මෙතනට එනවා වගේ කියලා හැබැයි එතන පුංචි කතාවක් තියෙනවා නියෝන්ගේ පළවෙනි අයනීකරණ ශක්තිය කියලා කියන්නේ මෙයා ඉන්නේ Ns2 np6 වින්‍යාසයක මෙතනින් ඉලෙක්ට්‍රෝනයක් පිට කරනවා කියලා කියන එක ගොඩාක් අමාරු වැඩ හරි ඒ නිසානේ මේ උඩ ඉන්නේ රයිට් सोडियम බලන්න सोडियम මෙයා ඉන්නේ Ns2 np6 n-1 s1 මොකද ඊළඟ ආවර්තනෙ ඉන්නේ හරිද n1 දන s1 හරිද මෙතනින් ඉලෙක්ට්‍රෝනයක් පිට කරන එක නම් හරි ලේසි ඒක සෝඩියම්ගේ පළවෙනි අයනීකරණ ශක්තිය නම් ගොඩක් අඩු වගේ නේ ඒක පේනම උලක් නමුත් අපිට කියන්නේ සෝඩියම්ගේ දෙවෙනි අයනීකරණ ශක්තිය එතකොට සෝඩියම් ප්ලස් තැනකින් තමයි Ns2 np6 වින්‍යාසය. නමුත් සෝඩියම් ප්ලස් අවස්ථාවකින් තමයි ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කරන්න යන්නේ. අයනීකරණය කරන්න යන්නේ. ධන විද්‍යුත් ක්ෂේත්‍රයක් තියෙනවා. ධන විද්‍යුත් ක්ෂේත්‍රයකින් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කරනවා. ලේසිද අමාරුයි. වින්‍යාසවලක් නැහැ. වින්‍යාසවලක් නැහැ. මේගොල්ලෝ වරදිනේවත් එක්ක කියන්නේ නැත්නම් අර මේකට පාඩම් කරන් ඉඳලා මේකට අග්ගල දෙවෙනි අයනීකරණ ශක්තිය නම් මෙතනට යනවා කියලා හිතනවා. ඒතකොට ඔයගොල්ලෝ ගන්නවා සෝඩියම්ගේ නියෝන්ගේ දෙන්නගෙම අයනීකරණ ශක්තිය සෝඩියම්ගේ පළවෙනි සෝඩියම්ගේ දෙවෙනි අයනීකරණ ශක්තිය සමානයි නියෝන්ගේ පළමු අයනීකරණ ශක්තිය කියලා ගන්නවා. ඒ වැරද්ද හදාන්න මම මේ කියන්නේ වින්‍යාසවල. හරිද? ඇත්තටම දැන් දෙන්නම ඉන්නේ Ns2 np6. නමුත් නියෝන් කියලා කියන්නේ යාගේ උදාසීන. තත්ත්වෙ නේද නිකන් මූලද්‍රව්‍ය වලද නමුත් මෙතන ඉන්නේ ප්ලස් ධන විද්‍යුත් ක්ෂේත්‍රය. ධන විද්‍යුත් ක්ෂේත්‍රයකින් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කරන එක. අමාරුයි. ධන ඍණ ඉලෙක්ට්‍රෝන කෙරේ ආකර්ෂණයක් තියෙනවා. ඒතර මෙතනින් එකක් ගලවන එක මේක ගලවනවට වඩා අමාරුයි. ඒ නිසා නියෝන් වලට වඩා නියෝන්ගේ පළවෙනි අයනීකරණ ශක්තියට වඩා සෝඩියම් වල දෙවෙනි අයනීකරණ ශක්තිය විශාලයි. මෙතන කියනවා සෝඩියම්ගේ දෙවෙනි අයනීකරණ ශක්තිය නියෝන්ගේ පළමු අයනීකරණ ශක්තියට වඩා වැඩි කියලා. D හරි. A හරි D හරි. B ටිකක් අවිනිශ්චිත ගතියක් වෙනවා අර අරය නිසා අඩු වෙනවා කියන කතන්දරය. ඉතින් D හරි ගත්තා A B D උත්තර අංකය 5. B වැරදි කියලා ගත්ත අයට A D උත්තර අංකය 4. ඊළඟ බලන්න 5 ප්‍රශ්නයක් හදන්න තියෙන එක නෑ ලේසි නේද මම විතරම හදන්නම් E සමානයි අපිට දාන්න තියෙන මොකක්ද සංඛ්‍යාවක් ගන්න නේද E සමානයි HV E ශක්තිය විදිහට මෙතන මොකක්ද ගන්න අපිට කියන්නේ 3න් 1ට right 3න් එනවලු 1ට 3න් 1ට එනවලු ඉලෙක්ට්‍රෝන සංක්‍රමණයේ පිටවන විද්‍යුත් චුම්බක විකිරණ අපි දන්නවා මෙහෙම විමෝචනය කරලා මේ විදිහට මෙහෙම විකිරණ පිටව හරිද විකිරණ පිටවන P සමාන HU දානවා E කියලා ගන්න එතකොට ඒ අර ශක්ති මට්ටම් අතර පරතරයි. ඉතින් අපිට දීලා තියෙනවා 3 වෙනි එක.
ඍණ 146යි පළවෙනි එක ඍණ 1312. බලන්න. ඉතින් අපි අඩු ගන්න කොහොමද ළමයි? 3න් එකට එන්නේ මට කියන්න. කොයිකද වැඩි? ඍණ 147 ඍණ 1312. දෙක කට්ටිය ඊළඟ මොකද කරන්නේ? ඍණ අමතක කරනවා. 1312න් අඩු කරන 146යි. මං කියද්දිම කියලා මොකක්ද? උඩ යන ශක්ති මට්ටම් වල ශක්තිය අගයන් වැඩි වෙනවා. ශක්තිය අගය වැඩි. ඍණත් එක්ක හිතන්න. ඍණ වලින් ගත්තොත් ඍණ 146 දරපු ඍණ 1312. ඍණ 146. right. එහෙනම් අපි අඩු කරන්නේ තුන්වෙනි ශක්ති මට්ටමෙන් පළවෙනි එක. ඍණ 146න් අඩු කරන්න ඍණ 1312. කිලෝජූල් මවුලේටි කියලා තියෙන කිලෝජූල් මවුලේටි කියලා මේක 10 3න් වැඩි කරගම අපි ජූල් කරගන්න. ජූල් මවුලේටි සමානයි h වලගේ මම කියන්නම්. h මෙතන දීලා දෙනවා කියන්නේ 6.63 වැඩි කිරීම 10 ජූල් තප්පර නිව් තමයි අහන්නේ අපෙන්. ඉතින් හොයන්න සුළු කිරීමක් විතරයි නම් ඇත්තටම තියෙන. නිව් වලගේ හෙව්වම අපි කියනවා 2.93 වැඩි කිරීම 2.93 වැඩි කිරීම 10 15 ඒ ශ්‍රේණි. උත්තරය අංකය 3. ඉතින් හදාගන්න මේ දේවල් වැරදි අඩුපාඩු ටික. පළවෙනි පාඩමෙන් ඇත්තටම ප්‍රශ්න එන්න තියෙන්නේ මෙන්න මේ වගේ දේවල් වලින්. ඇත්තටම ඔය ප්‍රකාශ ඉදිරිපත් කරපු අය ගැන එහෙම අහනවා. ඒ නිසා මේ දේවල් ටික බලා ගන්න. ඊළඟට ඔය දෙවෙනි ප්‍රශ්නේ ආශ්‍රිතව හයිඩ්‍රජන් විමෝචන වර්ණාවලි කොටස හොඳින් බලා ගන්න. ඊළඟට ඔය ක්වොන්ටම් අංක සම්බන්ධතා ඒ දේවල් වැදගත්. ඊළඟට හතරෙන් ප්‍රශ්න නිර්මාණය වුණේ ආවර්තිතා වගුව. පස්වෙනි ප්‍රශ්නේ ගණනය කිරීමක් ආශ්‍රිතව තියෙන සමීකරණ ටික ඒවට හොඳින් බලාගෙන මේ තමයි පළවෙනි පාඩමේ. ප්‍රශ්න එන්න පුළුවන් තැන් මෙච්චරයි. මේ ඒ ටිකෙන් තමයි දාලා තියෙන්නේ. ඉතින් මේ කොටස් වලට අදාළව ඒ ටික හොඳට පාඩම් කරගන්න. මොකද ඔබ දන්නවා පළවෙනි පාඩමෙන් සාමාන්‍යයෙන් MCQ 3ක් විතර වගේ පේපර් එකට එනවා. MCQ 3ක් විතර. ඒ වගේම ස්ට්‍රක්චර්ඩ් එසේ වල පළවෙනි ස්ට්‍රක්චර්ඩ් එසේ එකට පොඩි කොටසක් එනවා. මොකද පළවෙනි ස්ට්‍රක්චර්ඩ් එසේ එක නිර්මාණය වෙන්නේ 1 2 සහ ඉනෝගනික් චූටි සම්භාවයක් තියෙනවා පළවෙනි ප්‍රශ්න නිර්මාණය වෙන්න. ඉතින් ඒ නිසා මේ දේවල් හොඳින් බලා ගන්න. පළවෙනි පාඩම කියලා කියන්නේ දල වශයෙන් අපිට ලකුණු 5ක් 100න් ලකුණු 5ක් විතර වගේ රැස් කර ගන්න පුළුවන්. ඒ නිසා මේ අධ්‍යයනය කරපු ටික මේ කතා කරපු ටික හොඳින් නැවත බලන්න. මේ දවල් මොන හරි අඩුපාඩු වුණා නම් නැවත නෝට් එක බලන්න. නැවත ඒ බැරි තැන් හැම දෙයක්ම ගොඩ දාගෙන යන්න. ස්තුතියි.